නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සුසුකං වත ජීවාම යසංනෝ නත්ථි කිංචනං පීතිබක්ඛා භවිස්සාම දේවෝ ආබස්සරායතාති. මෙම ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහ දායකත්වය දරන්නා වූ පින්වතුන් ප්‍රමුඛ දරුණ ශ්‍රවණාබිලාසී සදහැවර පින්වතුනි, 2020 මාර්තු මාසයෙන් ආරම්භ වුණා වූ සමය මේ දක්වා මේ රටට ජීවන ප්‍රතිපදාව වෙනස් මඟක ගෙන යන්නට සිදු වුණා වූ කාලවකවානුවක් වශයෙන් අපි දකිනවා. රැකියාවට හෝ පාසලට හෝ වෙනත් ආයතනයකට නිවසින් පිට වී ගොස් දවස ගත කොට ආපසු වෙන්නට, ව්‍යාපාරික කටයුතුදී ආපසු එන්නට නිදහස තිබුණ ඔබට වැඩි කලක් නිවසේ රැඳී සිටින්නට නිදහස සීමා වෙන්න පටන් අරන් තිබෙනවා. මේ තුල උද්ගත වුණා වූ ගැටලු වලට විසඳුම් වශයෙන් අධ්‍යාපනය නිවසේ සිට ඔන්ලයින් ඔස්සේ කරන්නට, රාජකාරී කටයුතු නිවසේ සිට ඔන්ලයින් ඔස්සේ කරන්නට සකස් වී පවතිනවා. තවත් නොයෙකුත් ගැටලු සඳහා විවිධ පිළියම් යොදමින් සිටිනවා, සොයමින් සිටිනවා. මේ තත්ත්වය තුළ නිවසට වෙලා ඉන්න සිදුවීම තුළ ඔවුනොවුන්ට අනුගමනය කරන්න ක්‍රියාමාර්ග වෙනස් වෙන්න තිබුණා. ඇතැමුන් කලහකාරී චිත්‍රපටි නරඹන්න ඇති. සමහර අය කලහකාරී නොවන සාන්ත දාන්ත ඒවා නරඹන්න ඇති. සමහර අය ගීතමය වැඩසටහන් නරඹන්න අසන්න ඇති. සමහර අය ධර්මදේශනාවලුත් සවන් දෙන්න ඇති. ඒ අයට ඒ දේවල් වල විපාක තියේවි. අපි දකිනවා වැඩිපුර පිරිසකට විහාරස්ථානයට යන්න බැරි වුණත් මේ විවේකයේ තුල ධර්මදේශනාවන් ශ්‍රවණය කරන්නට ඉඩකඩ ලැබිලා තිබීම තුලින් අලුතින් අප අමතන සහ ධර්ම ශ්‍රවණයට යොමු වූ පිරිස් වැඩි වී තිබෙන බව. ඒ කියන්නේ පෙරළන පිට හොඳයි කියනවා වගේ මේ ඇති වුණා වූ බාධකයේ හමුවේදී තවත් හොඳ පැත්තකට පාරක් හදා ගන්නට සමාජයට ඉඩකඩ මේන් ලැබිලා තිබෙනවා. නමුත් මෙතන අපි දකිනවා මේ නිවසේ ගත කරන්න සිදු වුණාම සිදු වුණා වූ ගැටලුවක් තමයි ඔබ කිසියම් වචනයක් සඳහන් කරනු ලබනවා මේකට ආතතිය කියලා. මේ ආතතියන් හේතු වෙලා තිබෙන්නේ අර වෙනදා නැති හිරකාරී ජීවිතයක් ගත කරන්න බැරිකම තුළ ඇතිවෙන්නා වූ මානසික පීඩනයේ ඉන්න බැරිකම. එය දරුවන් මත, බිරින්දෑවරුන් මත, සැමියන් මත, අන් අය මත මුදාහැරීම් තුළ එබඳු කලහ, එබඳු අපරාධ ආදී දේවල් ඉහිරගලයි කියලා තොරතුරුත් හමු වෙනවා. එතකොට ඒ ආතතිය කළමනාකරණය කරගන්න තරම් හැකියාවක් ඔබට මේ ඔබේ උගත්කම, ධනවත්කම තුළ ඒ හැකියාවන් තුළ තිබිලා නැහැ කියන එක තමයි අපි දකින්නේ. නමුත් මම මේ ගාථාව ගත්තේ කුද්දක නිකායේ ධම්මපද පාළියේහි සුඛවග්ගයේ පවතින බුදුන් වහන්සේලා කළ ප්‍රකාශයක්. මේක මෙතෙන්ට අදාළ වෙන්නේ කොහොමද, නැත්නම් අපි අදාළ කරගන්නේ කොහොමද කියන කාරණාව තමයි අපිට කතා කරන්න තිබෙන්නේ. උන්වහන්සේලා වදාහරනවා සුසුකං වත ජීවාම. අපි සුවසේ ජීවත් වෙමු. මේ වගේ සිංහල පරිවර්තනයක් තියෙනවා එකට ආශ්චර්යකි. යම්බඳු පලිබෝධයක්, කිසියම් පලිබෝධයක් නැති අපි ආබස්සර දෙවියන් මෙන් ප්‍රීති සැප වළඳන්නෝ වෙමු.
ඒ ප්‍රීති සතුට ආභස්සර දෙවියෝ කොහොම ප්‍රීති වෙනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් බුදුන් වහන්සේ ඒක ආභස්සර දෙවියෝ දේව ආභස්සරා යත ආභස්සර දෙවියන් යම්සේද අපිත් ඒ වගේ සුවසේ ඉන්නවයි කියන එක. හැබැයි මේ සුවසේ ඉන්න ලැබිලා තිබෙන්නේ උන්වහන්සේලාට පලිබෝධ නැති නිසා. අන්න අපට එහෙමනම් මේ කියන කාරණාව හොයාගන්න පුළුවන් වෙනවා තවත් පැත්තකින්. මේ පලිබෝධ කියන වචනයට අපි එමු. අපි මෙහෙම ගනිමු. මේ රටේ යම් යම් ගම් වතුර ගැලීම් නායාම් සිදු වුණා. මේවා පිළිබඳව පූර්ව සූදානමක් තිබුණේ නැහැ. මේ නිසා ඉන් පසුව තමයි පිළියම් දන්ට යෙදුනේ. නමුත් පසුව මේකට ආබතාවන් කළමනාකරන මධ්‍යස්ථානයක් හැදුනා. කාලගුණය මගින් කල්ලාතෝ තොරතුරු අරගෙන හානි හිතු තැන් වලට යුද හමුදාව නැත්නම් බෝට්ටු යදලා එහෙම නැත්නම් ගලවා ගැනීමට ස්ථාන සකස් කරලා හානි අවම කරගන්න කළමනාකරණය කරන්න පුළුවන්. අපි මතක් කළ 2030 මාර්තු වලින් සිටත් මේ වගේම මේ කොයිඩුත් ආපදා කළමනාකරණය කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වීම තුළ ඉබාගාතේ යන්න නොදී යම් යම් ආකාරයේ පාලනය කිරීම කළා. කළමනාකරණ මධ්‍යස්ථාන බැලුවාම. එතකොට ඒ වගේ මේ අපට ජීවිතේට බුදු සමය ගන්න නැතුව පලිබෝධ කළමනාකරණයේ මධ්‍යස්ථානයක් හදාගන්න බෑ. ඔය පලිබෝධ කියන වචනේ ගන්නකෝ කුඹුරු වලින්. සාරවත් බිමක බීජ වැපරුවාම පොර අරගෙන හැදෙනවා. නමුත් මේ පොර උරාගෙන වල් පැලෑටිත් හැදෙනවා. වල් පැලෑටි ගසේ වැඩීමට බාධාවක් බැවින් පලිබෝධය කියලා කියනවා. ඒ වගේම සාරවත් වෙනකොට පුරුක්පණුවා හෝ ගොක් මැස්සා තව ගහස් කනවා. ඒ නිසා ඒකත් පලිබෝධයක්. මේ ගොයම් ගසේ සාරවත් වැඩීමට මේ පුරුක්පණුවා ගොක් මැස්සා නැත්තම් වල් පැලෑටි පලිබෝධයක් බැවින් පලිබෝධ නාශනය කරනු ලබනවා. අන්න ඒ වගේ ජීවිතේ බුදුන් වහන්සේ වදාහරනවා පලිබෝධ නැතුවම සුවසේ ඉන්න පුළුවන් කියලා. එහෙනම් අපට පලිබෝධ තියෙනවා. අන්නේ පලිබෝධ තමයි ওই ආතතිය ඇති කරන්නේ. ඒ නිසා ආතතිය නැතුව ඉන්න නම් පලිබෝධ නැති කරන්න ඕන. කිසියම් පලිබෝධයක් නැති අපි. එහෙනම් කිසිම පලිබෝධයක් නැති ආර්යයන් වහන්සේලා පලිබෝධ ගොඩක මැද ජීවත් වෙන මිනිස්සුන් වගේ මිනිස්සුන් අතර පරතරයක තමයි. උන්වහන්සේලා සුවසේ ජීවත් වෙනවා, මේ අය දුක් විඳිනවා. ජීවිතේ එකමයි. එහෙනම් බුදු සමයෙන් එලි කරනු ලබනවා ජීවිතේ සැනසුම තියෙන්නේ ඇඳුම් මාරු කිරීමක් තුල හරි පරලෝක ගියාම හරි නෙමෙයි. පලිබෝධ දුක් ඇති කරයි. පලිබෝධ නැති විට දුකක් නැතුව ජීවත් විය හැකිය. ගොයම් ගසේ වැඩීමට පලිබෝධ වුණාසේ ඔබේ සුවයට පලිබෝධ වටපත් වන්නේ මොනවාද? අන්න ඒක හොයාගත්තාම ආතතිය ලෝකේ තියෙන දෙයක් නොව ඔබේ පෞද්ගලික දුර්වලකමක් බවට තේරුම් ගන්න පුළුවන් නම් ඒ ආතතිය තවත් නොයෙකුත් අවුල් වියවුල් ආතතිය මුදා හරින්නත් ඕන ඊට පස්සේ. ඒ ආතතිය මුදා හැරපු අවස්ථාව තමයි අර පෙන්නේ. ඇතැම් බිරියවන් ඔලු පලාගෙන තුවාල කරගෙන බෙහෙත් ගන්න ගියා. ඇතැම් දරුවන්ට යම් යම් අතවරයන් සිදු වුණා. තව නොයෙකුත් කාරණා වාර්තා වේවි. ඒ ආතතිය අන් අය මත මුදා හැරීමේ විපාකය. ආතතියක් මුදා හරින්න හොඳ නැහැ. ආතතියක් නැතුව ඉන්න පුළුවන් වෙන්න ඕන. අර බුදුන් වහන්සේ වදාරන්නේ පලිබෝධ නැතුව ජීවත් උනායි කියලා. මේ ලබාගත් ජීවිතය තුළම ඔබට ඇති කරන්නා වූ මේ පීඩණයෙන් මිදී නිදහස් වෙන්නට බුදුරජාණන් වහන්සේ නම් ඔබට ආතති කළමනාකරණ මධ්‍යස්ථානයක් හදලා දෙනවා. ආතතිය කළමනාකරණ විතරක් නෙවෙයි නාශනයම කරන්න පුළුවන් විදියට. මෙන්න මේ කොටස තමයි බුදු සමයේ ගැඹුරු කොටස දර්ශනය කියලා කියන්නේ. මේ දර්ශනයට යන්නේ නැතුව ඔබට ආගමික වශයෙන් ඇඳුමක් ඇඳගෙන නැත්නම් ලේබලයක් ගහගෙන ඒ වගේම රටේ පවතින ජනප්‍රිය තැන් වලට යමින් ප්‍රදර්ශනය කරන්න පුළුවන් ප්‍රදර්ශන ආගමක්. නමුත් ආතතියකදී ඔබට අනිත් අයට වගේම අර ආගමට සම්බන්ධ නැති අයට වගේම ඔබටත් මේ අවුල් වියවුල් නැත්නම් මේවා කළමනාකරණය කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි බුදුවරු ලෝකයට දේශනා කරවදාල ජීවිතය තුළ
ජීවිතය අපහසුතාවයට පත් කරන අවුල්වලට පත් කරන ඔබ ඇතුළත පවතිනා වූ මාර බලවේග හඳුනා ගන්න වෙනවා. ඒවා ගස්ගල් වගේ ද්‍රව්‍ය නොවන නිසා, ඒවා විනාශ නොකළ හැකි දේවල් නොවන නිසා ඒවා විනාශ කරන්න පුළුවනි. ඒවා ඔබට හතුරුකම් කරනවා නම් ඒවා ඔබෙන් ඉවත් කරගත්තාම ඔබට හතුරු බලවේග නිදහස් වෙලා ජීවත් වෙන්න පුළුවනි. එහෙනම් මේ අර චිත්‍රපටයක් නැරඹීමෙන්, සටන් තවනිකා සහිත දෙයක් නැරඹීමෙන්, සංගීත සම්දර්ශනයක් නැරඹීමෙන් ඔබට කිසියම් ආස්වාදයක් ලැබෙන්න පුළුවනි. නමුත් ඒක අර ජීවිතෙන් පලා යාමක් විතරයි. ඒ මොහොතට ආතතිය යටපත් වෙන්න පුළුවන්. ආපහු 365 දවසෙම දිවා රාත්‍රී දෙකේම මෙහෙම බලබලා ඉන්න බෑ. අතෑරපුවම මතුවලා එනවා. මෙන්න මේ ස්වභාවය මොකද්ද? මේක එක එක පුද්ගලයාට වෙන වෙනස් වෙන චිත්ත සංකලේශා භික්ඛවේ සත්තා සංකලිස්සanti. සිත කෙලසීමෙන් සිදුවෙන්නා වූ කිලිටිවීමක්. නමුත් උන්වහන්සේ වදාරනවා එහෙමම ජීවත් වෙන්න ඕනේ නැහැ ජීවිත කාලයම. චිත්ත වදානා විසුද්ධාන්ති සිත පිරිසුදු කරගත්තොත් ඔබට අර කිලිටි ගතිය නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ලබාගත් ජීවිතයේදීම මෙබඳු තහංචි හෝ තවත් මොන තහංචි වැටුණත් ඒ කාරණා ගැටලුවක් වෙන්නේ නැතුව, තවත් විදිහකින් කියනනම් හිරේ විලංගුවේ දැම්මත් ඔබට හිරගෙදරක් නොවන විදිහට ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් තමයි බුදු සමය තුළ ඔබට හඳුන්වා දෙන්න හදන්නේ. ඒ නිසා ඔබ ආතතිය හඳුනා ගන්න, ආතතිය හඳුනාගෙන ඊට පස්සේ ඒක කලමනාකරණය කරගන්න හැටි හඳුනාගත්තාම ඔබට මේ ආතතියෙන් මිදෙන්න පුළුවන් වෙනවා. එවිට තේරෙවි ආතතිය කියන්නේ බොරුවක්, හදාගත්ත පිස්සුවක් විතරයි. ඒක ඇත්තටම මේක නැතුව ඉන්න පුළුවන් නේද කියලා. මේ විශ්වමාර්ගයෙන් පටන් ගත්ත ඉඳන් අද කාලය වෙනතුරු මේ දේවල් ඔස්සේ ගිය අය කළා වූ අන්තර්ජාල සාකච්ඡා, වෙනස් සාකච්ඡා ඔස්සේ අපි දකිනවා මේ බුදුන් වහන්සේ වදාළ ධර්මයේ කියන පැත්තේ සරණ ගත්ත අය ආතතිය අවම කරගෙන ආතතියක් නැතුව ජීවත් වුණ බව. එහෙනම් අපට අර බුදුන් වහන්සේ වදාළ ගාථාවට අනුව හදකන්න පුළුවනි ආතතිය සහිත මිනිසුන් අතර සද්ධර්මයේ සරණින් ආතතියක් නැති කරගත්ත අපි සුවසේ ජීවත් වෙමු කියලා කියන්න පුළුවන් වෙනවා විතරක් නෙමේ ඔබට ඒ ගොඩට ඇතුළත් වෙන කෙනෙක් බවට පත් වෙන්නත් පුළුවන් වෙයි. මේ සඳහා තථාගතයන් වහන්සේ විග්‍රහ කරනු ලබන්නේ ලෝකේ තියෙන අමුතු ශාස්ත්‍රයක්, විද්‍යාවක් නෙමෙයි. ඔබම විවරණය කිරීමක්. සෞඛ්‍ය විද්‍යානුකූලව හෝ ජීව විද්‍යානුකූලව ඔබ විවරණය කිරීමක් නොව ඊට වඩා වෙනස් ආකාරයකින් ඔබේ සිත පිළිබඳ විවරණයක්. මෙන්න මේ විවරණය අපි පාසල් අධ්‍යාපනයෙන් දැනගත්තට කටපාඩමින් දන්නව ඇරුණාම සැබෑ විවරණයකට අපි එකතු වෙලා නැහැ. එමත් නැත්නම් පාරම්පරික ධර්ම ශ්‍රවණයේදී අපිට හුරු වෙලා තිබෙන්නේ පටාචාරාවට වුණ දේ, අඟුලිමාලට වුණ දේ, එහෙම නැත්නම් දලදා වැඩවීම වගේ සිද්ධි දිහා අතීතයේ වුණ දේවල් දිහා බලන්න ඒ පැත්තට අපේ ඇස හරවලා කැමරාව එළියට හැරෙවුවා වගේ බලන් ඉන්න. නමුත් බද්දවග්ගිය කුමාරුන්ට වදාළේ අහන්නේ අනුන් ගැන හොයනවට වඩා වටින්නේ Taman ගැන හොයන එක නේද කියලා. අනුන් ගැන හොයනවට වඩා වටින්නේ Taman ගැන හොයන එක නේද කියලා. දැන් මෑතදී මම සමාජයට ඇවිදින් තිබෙන්නා වූ ඔබේ ඔය නවීන උපාංගයෙන් යුක්ත ස්මාර්ට් කැමරා ෆෝන් එක උදව් කරගෙන මම මේක පෙන්වන්නේ මෙහෙමයි. ඔබට අනිත් අය පින්තූර ගන්න ඕන නම් කැමරාව ඉදිරියට හරවලා ගන්න පුළුවනි. නමුත් මේ කැමරාව ඔබ පැත්තට හරවලා ඔබේ පින්තූරෙත් ගන්න පුළුවනි සෙල්ෆි කියලා. මෙන්න මේ සෙල්ෆි සම්ප්‍රදාය වගේ ඔබ මේ බුදුන් වහන්සේ වදාළ දේවල්, ඉතිහාසයේ සිදුවන දේවල් දකින්න නැතුව ඔබ ළඟ සිදුවෙන දේවල් දිවිතියට දකින්නට පුරුදු වෙන්න. ඔබ විවරණයක් කරගන්න. ඔබ විවරණයක් කිරීමේදී ඔබට ආතතිය හැදෙන හැටි තේරෙනවා. ඒක ආරි සත්‍ය භාෂාවෙන් කියනවා නම් දුකත් හේතුවක් තේරෙනවා. දුකත් හේතුවක් තේරුණා නම් මොණ්ඩයද දුකේ සහ හේතුවේ ඉන්නේ. එනන් නැතිව තැනටපත් වෙන්න මාර්ගය ගන්නවා. හැමොත් ඒකට ඔබ විවරණය වෙන්න ඕන. සමාජය විවරණය කරලා බෑ. අන්න මෙතනදී අර චිත්ත සංකලේශා භික්ඛවේ සත්තා සංකලිස්සanti කියන පදේ යටතේදී ඔබට ඔබේ ජීවිතේ බැරි වුණත් දරුවෙකුගේ ජීවිතය ඔස්සේ බලන්න. ළමයින්ට, කුඩා දරුවන්ට අහිංසක හිණාවක් සමග ආකර්ශනීය පෙනුමක් සමග වුණක් තියෙනවා. ඒ ඔවුන්ගේ සිත 100% නැති වුණාට පිරිසුදු බැවින්.
කෙමෙන් කෙමෙන් ඔබ කරන තර්ජන ගර්ජන නිසා සහ සැරවැර නිසා සහ ඔවුන්ට කේන්තියන නිසා සහ ඔවුන් දඩබ්බර වන නිසා මේ මූණ වගේම ඔහුගේ ක්‍රියාකලාපයත් ටික ටික ඉස්සරට වඩා දැන් ටිකක් සැරයි දඩබ්බරයි කියන දේ අහන්නේ මටත් සැර දානවා කියලා තාත්තලා නැත්තම් අම්මලා නැත්තම් අක්කලා කියාවේ. මේ මොකද වෙන්නේ? මේ සිත ඇතුළත පලිබෝධ රැස් වෙනවා. පලිබෝධ නාශනය පිළිබඳ අවබෝධයක් නැහැ, පලිබෝධ එකතු වෙනවා. මේ පලිබෝධ නම් කරනු ලබනවා බුදු සමයේ ලෝභ මූල, ද්වේෂ මූල, මෝහ මූල කියලා. නමුත් මූල කීවට මේවා මූල් කියලා අල්ලන්න තැනක් නැහැ. නමුත් නැත්තේත් නැහැ. දැන් ඔබේ පරිගණකයට දත් ඇතුළත් කළොත් එහෙම අත දාලා හරි පරිගණකයේ ගලක තියලා තලලා හරි ගන්න බෑ. නමුත් ඔබ ඊතලයේ යොදලා ඉල්ලුවොත් ඒ අදාළ දේ දෙන්න එක කොහේ හරි විද්‍යුතට එකතු වෙලා තිබෙනවා. අන්න ඒ වගේ තමයි මේ චිත්තාභ්‍යන්තර ගතවීම කියලා කතා කරන ඔබට දුක් ගෙනත් දෙන හේතු ඔබ විසින් බාහිරින් අරගෙන හිතේ තියාගන්නවා. මේ ගමන තමයි ලෝකෙ ඔක්කොම යන්නේ අඩු වැඩි වශයෙන්. එහිදී අපරාධ පාපය බොරු වැනි දේවල් වැඩියෙන් කරන්න ඉතා ඉක්මනින් මේ ගමන යන්න පුළුවනි. ඒ වගේම ඒ පලිබෝධ විශාල ප්‍රමාණයක් චිත්තාභ්‍යන්තරේ ඇති කරගත හැකියි. උපදෙස් පරිදි ඒ වගේ ජීවිතයක් ගත කරන්නේ නැතුව ධර්මයේ සඳහන් පරිදි නම් දාන සීල භාවනා කියමු නැත්නම් සුචරිතවාදී ඔය ඔබ කතා කරන්නේ තවත් තියෙනවා කියලා සුබ සාධන ක්‍රියාකලාපයන් එහෙමත් නැත්නම් වෙනත් සංවිධාන තියෙන්නේ ආගමික නොවුනට මේ සමාජයට මෙහෙවරක් කරන ඔබ සාමාන්‍ය වෙල්පයා කියලාත් පාවිච්චි කරනවා ඇති මේවට. ඒ වගේ ක්‍රියාකලාපයන් තුළ අර වගේ හානියක් සිදු වුණාට ඔබටත් සමාජයටත් යහපතක් සිදු වෙනවා හතුරු වෙන්න පුළුවනි. මෙසේ ගිය පමණින් පලිබෝධයක් රැස් වෙන එක නතර වෙන්නේ නැහැ. අපි කියමුකෝ ක්‍රිකට් තරගයක් කියලා කියන්නේ අකුසල කර්මයක් නෙවෙයිනේ. නමුත් ක්‍රිකට් තරගයට ගියන් පස්සේ දෙපැත්ත ගත්තන් පස්සේ ක්‍රීඩකයෝ ගහගන්නේ නැද්ද? ප්‍රේක්ෂකයෝ ලෝභයෙන්, ද්වේෂයෙන්, මොහෙන්, ඊර්ෂ්‍යාව ඒකෙන් පෝෂණය කරගන්නේ නැද්ද? පන්දුවට පහර දෙන්න තියෙන බැට් එක විනිසුරට පහර දෙන්න නැත්නම් වෙනත් ක්‍රීඩකයකට පහර දෙන්න යොදාගන්නේ නැද්ද? එහෙමත් නැත්නම් ජාත්‍යන්තර මට්ටමේ තිබෙනා වූ නීති රීති උල්ලංඝනය කරමින් ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත පිරිසක් ඉදිරියේ පිස්සෙක් විදිහට හැසිරෙන්නේ නැද්ද? ඒ මොකද වෙන්නේ? ඒක පින්කමකුත් නෙමෙයි පවකමකුත් නෙමෙයි නමුත් ඒකෙත් පව් සිද්ධ වෙනවා එහෙනන්නේ. අන්න එහෙමයි මේ සිද්ධිය. ඒ නිසා ඔබ ගත කරන ජීවිතය තුළ ලෝකෙ සිදුවෙන සිදුවීම් ආශ්‍රයෙන් ඔබ මොකද කරන්නේ? ඔබේ හිතට දුක් ගෙනත් දෙන හේතු එක එකතු කරනවා. පෘථග්ජන කියන සමාජයේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව මේ වැඩේ තමයි කරමින් එන්නේ. මේ පිළිබඳව බුදුන් වහන්සේ හමු වෙන විසාකාවට බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ ඒසංකෝ විසාකේ සතං ප්‍රියානි සතන්තේ සන්දුක්ඛානි කියලා දේශනා කරලා තිබෙන බව මා පවසා තිබෙන බව අපේ ධර්ම දේශනා ඔයිට පෙර අසා තිබෙනවා නම් අසා ඇති. ඒ කතාව ඔක්කොම කියන්නේ නැතුව මම මේ ගත්තේ ජීවත් වෙන්න ගිහින් ඇස නිසා කන නිසා නාසය නිසා දිව නිසා කය නිසා ඇලෙන ගැටණු කරුණු සංඛ්‍යාවක් චිත්තාභ්‍යන්තරයේ 100ක් එකතු කරගනීද? ඒ 100 නිසාම ඔබට දුක් හට ගන්නවා. දැන් එහෙනම් මේ බාහිර වෙනස් වීම නිසාද මේ ආතති හටගන්නේ නැත්තේ? නෑ. ආතති කළමනාකරණය කරන්නට අවශ්‍ය ආතති හට ගන්න අවශ්‍ය හේතු ඔබේ පෞද්ගලිකව තබා තිබෙන නිසා. අන්න මේ වැරදි පාරේ යමින් ඉන්නවා. මිනිසා කයින් වැඩිමත් සමග සිතිනුත් මොකද වෙන්නේ? මේ ඇලෙන ගැටෙන සංඛ්‍යාව වැඩි කරගනිමින් ඒවා නිසා පීඩාවට පීඩණයට පත් වෙමින් ඉන්නවා. ඒකට ආතතිය කියලා කියනවා. දිනක් තථාගත බුදු පියාණන් වහන්සේ සමාජයට නැත්තම් දේශනාවක් කරමින් උපමාවක් ඉදිරිපත් කරනවා. පරිලාහ නම් වූ නිරයක් ඇත. තියෙන තැනක් නෙවෙයි උපමාවක් විතරයි මතක තබා ගන්න. ඒකේ ඉන්න අයට ඒක දුක් විපාක කියනවා කියන නිරේ කියන අර්ථයෙන් පෙන්වන්නේ. උදේ දවල් හවස නිරන්තරයෙන් උපදින්නේම අප්‍රසන්න හැඟීමක් උපදිනවා විඳිනවා. දොරවල් 6ටම ප්‍රසන්න කිසිවක්ම උපදින්නේ නැහැ කියලා පෙන්නනවා. එහෙනම් ඒ මනුස්සයාට දවස පුරාම මොකද්ද හම්බ වෙන්නේ? ආතතියක්නේ. සෙනසිල්ලක් හම්බ වෙන්නේම නැහනේ. භික්ෂුවක් අහගෙන ඉල්ල ස්වාමීනි භයානකයි පරලාහ නිරය කියලා පෙන්නනවා.
නමුත් මේ කතාව මම කියන්නේ ඒකට නෙමෙයි. මේ උපමාවේ පෙන්වන සිද්ධිය ඔබේ නිවෙස්වල තියෙනවා පරිලාහ නිරයක් බවට පත් වෙලා. මෙන්න මේ වැඩේ කරගන්න එක ළමා කාලෙන් පස්සේ ජීවිත අවසානයේ දක්වා යන අය පුහුදුන් අය. බුදුදහමේ සිත හදා ගන්න ගැඹුරු න්‍යායට භාවිතා නොකරන අය මේ පරිලාහ නිරය කාර්යාලය තුල, ගෙදර, පාසලේ තමන් ජීවත් වෙන තැන හදාගත්තාම මේ මිනිස්සයාට කොහෙන්ද තනසිල්ලා? නිවසේ ජීවත් වෙනකොට නිවසේ වටපිටාව ප්‍රිය කරු නැත්නම්, සැමියාට බිරිඳ බිරිඳට සැමියාට අප්‍රසන්න නම්, දරුවා අප්‍රසන්න නම්, හතර වටේට ඉන්න අසල්වාසීන් පේන්න බැරි නම් මේ ඔක්කොම එක්කලා ඔබේ භාෂාවෙන් කියනවා නම් කොක්කක් දාගන්න නම් යන්නේ. දැන් ඊට පස්සේ එළිය වැටුණේ තැන ඉඳලා රෑ වෙනකල්ම ඔබේ කේන්ති අවුස්සන જાතේ නේද තියෙන්නේ. අර දකින්නකොට, අහනකොට, පේනකොට හැම එකක් නිසාම ඔබ රත් වෙනවා. දැන් ලෝකෙට දොස් පැවරුවාට රත් වෙන්න හේතුව ඔබ ළඟ තියෙන නිසා තමයි මෙන්න මේ පලිබෝධ, එහෙම නැත්නම් මේ ආතතියට හේතුව ඔබ ළඟ තියෙනවා කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. මේ කතාවෙන්ම පෙන්නනවා භික්ෂුන් වහන්සේලාට වදාළ ලස්සන කතාවක්. ඔබ ජීවත් වෙනකොට අනිත් අය සමග ඔවුනොවුන්ට ප්‍රියශීලීව කිරිහා පැණිසේ වාසය කරන්න. එතකොට ගැටුණත් වදයක් නැහැ, සුවසේ ඉන්න පුළුවන්. ඒ නිසා මේ අපි දකිනවා බුදු සමය තුළ උගන්වීම් වල බාහිර ලෝකේ තියෙන සිදුවීම් නෙවෙයි දුක් ගෙනත් දෙන්නේ. ඒවා පුංචි ප්‍රත්‍ය විතරයි, හේතුත් නෙමෙයි ප්‍රත්‍ය විතරයි. මොකද දුකට හේතුව අවවැස්ස කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නැහැනේ, තණ්හාව කියලානේ පෙන්වන්නේ. ඒ ප්‍රධාන කාරණේ Taman ළඟ අනිත් ඒවාට ප්‍රධාන කාරණේට හේතු කියන අතර අමතර කාරණාවලට ප්‍රත්‍ය කියලා කියනවා. ප්‍රත්‍ය බෙදලා බලන්න, ප්‍රත්‍ය විස්තර කරන්න, ප්‍රත්නවල වර්ණ ගන්ධ හොයන්න යන්න ඕන නැහැ. ප්‍රත්‍ය කොහොමත් ප්‍රත්‍ය කවදත් තිබුණා තියෙනවා. නමුත් හේතු හොයාගන්න වෙනවා. හේතු නිසා නම් හටගන්නේ, හේතු නිරෝධයෙන් ඵලය. හේතු නිසා නම් ආතතිය නැත්තම් දුක හටගන්නේ, හේතු නැති විට ආතතියක් නැතුව ඉන්න පුළුවන්. අර ගාථාවේ පෙන්නන දේවෝ ආබස්සරා යත, ආබස්සර දෙවියන් මෙන්න අපි ප්‍රීති සැප වළඳන්න ඕවෙමු කියලා පෙන්වන්නේ ඒකයි. ඒ නිසා ලබාගත් ජීවිතේ ඔබ හොයනවා නම් උපරිම සැනසීමක් ඒ හොයන දේ ලබා දෙන්නට තථාගත බුදු පියාණන් වහන්සේ ස්වකීය සද්ධර්ම දේශනා තුළ මාර්ගෝපදේශකත්වයක් කරලා තිබෙනවා. අපි මාර්ගය අරගෙන උපදෙස් අරගෙන පිළිපදින්න නැතුව මාර්ගෝපදේශකයාගේ ගුණ වර්ණනා කරමින් එතුමන්ට වඳින්න පුදන්න ගියාට මාර්ගෝපදේශකත්වය ලැබෙන්නේ නැහැ. වඳින පුදන එක ගරු කරන එක වරදක් නැහැ. නමුත් මාර්ගෝපදේශකත්වයේ ගන්න කියලානේ උන්වහන්සේ වදාරන්නේ. මාර්ගෝපදේශකත්වයේ අරන් යනවා නම් ඒ තමයි උන්වහන්සේ පිදීම කියලා පාලියෙන් පැහැදිලි කරලා තියෙන එක සිංහලට මම නැගුවේ නැති වුණාට. යම් කිසි පුද්ගලයෙක් තෙල් මල් ගඳ වලින් පුදනවාද ඒක උතුම් පූජාවක් වෙන්නේ නැහැ, මට පිදුවා නොවන්නේය. යමෙක් ප්‍රතිපත්තියෙන් පුදන්නේද හේමා පිදුවා වන්නේය කියන එක. ඒ නිසා අපට මේ ලබාගත් ජීවිතයේ අංග සම්පූර්ණ සුවයක් ලබා දීම සඳහා හොඳ මාර්ගෝපදේශකත්වයක් තමයි බුදු සමය තුළ පවතින්නේ කියන එක තේරුම් ගන්න. තේරුම් ගැනීම තුළ ඔබට මම තව ටිකක් මේක කියලා දෙන්නම්. මේ ආතතිය හැදෙන හැටි සහ කළමනාකරණය කරගන්න හැටි. දැන් ඔබ ජීවත් වෙන්නේ දරුවා, මව්පියා, පුද්ගලයා වශයෙන්. මේ දැක්ම මදි. මේ දැක්ම මදි ඇයි? මේ පුද්ගලයා සිත කය දෙකකට බෙදෙනවා බුදු සමයේ. එතකොට මරණයට පත්වීම කියන්නේ ඔබ පාවිච්චි කළ කය ඉතුරුයි, නමුත් සිත අතුරුදහන් වෙලා. දැන් මේ සිත නැති කයට කරන්න පුළුවන් දෙයක් නැහැ. ලෝභ කරන්නත් බෑ, ඊර්ෂ්‍යා කරන්නත් බෑ, ඉගෙන ගන්නත් බෑ, උගන්වන්නත් බෑ. එහෙනම් කය මගින් බලවත්ව ක්‍රියා කළා වූ බලවේගයේ සිත බව තේරුම් ගන්නට තරම් ඔබ සමත් නම් දැන් මරණයෙන් පස්සේ හිත ගියේ කොහෙද හොයන්න ඕනේ නැහැ. සිත මොකද කරන්නේ කියලා හොයාගන්න. එවිට ඔබ විවරණය කරනවා මම දැන් මේ අර ඔබ සෙල්ෆි කැමරාව ඉදිරියේ ඉන්නවා වගේ දැන් ඔබට ඔබ පේන්න ඕන. ඔබ ඇතුළු මේ සමාජයේ තථාගත බුදු පියාණන් වහන්සේ විවරණ කරන ලබනවා මෙලොවට ආවහම අඩුපාඩුවක් නැත්නම් පුද්ගලයා යනු ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ සහ මේ පස් දොරෙන් ගන්නා අරමුණු මගින් හදාගත්ත සිතක එකතුවක්. ඔබට දොරවල් 6ක් තියෙනවා. දොරවල් 6ට ඔබට ලෝකේ තියෙන ಜಾති 6 ආකාරයෙන් ගන්න පුළුවන්. මේවත් එක්කලා ඇලිලා ගැටිලා ඔබ සතුට හොයන අතර මේවත්ම ඔබට පරිලහානිරේ බවට පත් වෙන්න කාරණා යෙදෙනවා. මතක තබා ගන්න. තවත් ටිකක් එහාට තථාගතයන් වහන්සේ ඔබ පිළිබඳ විවරණය කරනු ලබනවා. ඇසට, කනට, නාසයට, දිවට, කයට හිත පිහිටනවා. තනින් තනට යනවා බැලුවාම හිත.
මව් කුසින් බිහි වුණ තැන්වල මැරටකම තියෙන එකක් නෙමෙයි. ඒ තැන් වලට යනවා හිත. ඔය මගේ හිත යනවා කියලා කියන්නේ හිත හීලා නැහැ. හරිම මුරණ්ඩුයි තැන ඇවිදිනවා කියලාත් ඔය කියන්නේ. ඒ නිසා එහෙම හිත ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට දිවා රාත්‍රී දෙකේ මම කිව්ව පිළිවෙලට නෙමෙයි අපිළිවෙලට ඇවිදිනවා. ඇවිදලා මොකද කොයන්නේ? සතුට හොයනවා, රූපයෙන් හොයනවා, ශබ්දයෙන් හොයනවා, ගන්ධයෙන් හොයනවා, රසයෙන් හොයනවා, ස්පර්ශයෙන් හොයනවා. මදිවම නින්ද ගිහින් මනෝද්වාරයෙන් ඔක්කොම ලෝකෙට හොරෙන් විඳිනවා. ලෝකෙ විඳින්න ගියොත් මිනිස්සු ගහයි බණී නැත්තම් සංස්කෘතිය විරුද්ධයි කියලා කියයි. Tamanගේ ඕනෑකම් පාලන ඉටු කරගන්න අර ලෝකේ තහනමක් නැහැ. මේ ඔබ නේද? මේ විවරණය කරන්නේ ඔබ නේද? ඒක තමයි බුදුන් වහන්සේගේ දේශනාවේ 아무තු විඥාවක් නැහැ, හදපු දෙයක් නැහැ. ඔබ විවරණයක් කරන්නේ. දැන් මේ විවරණයට අලුතින් නමක් දානවා හැබැයි. ඔබ දැනගෙන ඉන්නේ මව් කුසින් බිහි ජීවිතාසානය දක්වා ජීවත් වෙන පුද්ගලයා කියලානේ. නෑ බුදුන් වහන්සේ නමක් යොදනවා. ඇසෙන් උපදිනවා සිතක් නැසෙනවා. කනෙන් උපදිනවා සිතක් නැසෙනවා. ඇසේම සිත් 2 3 4ක් ඉපදිලා නැසෙනවා. සිත මේ විදිහට ඇසෙන් කනට කනෙන් නාසයට මව් කුසින් බිහි වූ තැන් පටන් මරණය දක්වාම ගමනක් යනවා ජීවිතය තුළ. මේ යන ගමන් කරන වැඩේ බුදුරජාණන් වහන්සේ ඇසට හම්බ වෙන රූපය හඳුනා ගැනීමෙන් පසු හතුරාහරි මිතුරා වශයෙන් විඳිනවා. කනට හම්බ වෙන ශබ්දය හඳුනා ගැනීමෙන් පසු හොඳ හෝ නරක වශයෙන් විඳිනවා. නාසයට හම්බ වෙන ගන්ධය ගඳ හෝ සුවඳ වශයෙන් ඇලිනවා ගැටෙනවා විඳිනවා. දැන් හරි නේද? ඔබ මේ දොරවල් හයට හමු වෙන අරමුණු විඳින්නේ නැද්ද? ඒ අරමුණු වල රූපස්කන්ධය කියනවා විඳිනවට වේදනාස්කන්ධය කියනවා. ඔබ ළඟ නේද තියෙන්නේ? ඒක පොතේ නෙවෙයිනේ. මතක තබා ගන්න. ඒ වගේම මේ දෙක හඳුනනවට කියනවා සංඥාස්කන්ධය කියලා. අර වේදනාවට අනුව ඇලෙනවට ගැටෙනවට කියනවා ඔබ කියන චේතනාව කර්මය හේවත් සංකාර ස්කන්ධය කියලා. බලන්න රූප ස්කන්ධයෙන්, වේදනා ස්කන්ධයෙන්, සංඥා ස්කන්ධයෙන්, සංකාර ස්කන්ධයෙන් කරුණු 4ක් කළා. හතරම ගිහින් වාර්තා කරනවා මේගොල්ලෝ මෙහෙමයි කළේ කියලා විඥාන ස්කන්ධයෙන් හඳුනා ගන්නවා විශේෂයෙන්. ඔන්න දැන් ඔබට මේ ආතතිය හැදෙන හැටි මං කියලා දෙන්න යන්නේ. මෙන්න මේ විදිහට මිනිසා පිළිගත්තත් නැතත් මොන ආගමේ මොන රටේ හිටියත් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ස්කන්ධ පහෙන් පහට ඉපදී මෙරි යන රූපේ ශබ්දේ ගන්ධේ රසේ රුචි අරුචි පරිදි විඳින ලෝකෙක ඉන්නවා. දැන් මේ බාහිර දේවලුත් එක්කලා ඇති වෙන කොක්කදා ගන්න එක ඇලෙන ගැටෙන එක ලෝකේ වැඩක් නෙමෙයි ඔබට අයිති වැඩක්. ඔබට හොඳ දේ තව කෙනෙකුට නරකයි. ඔබට හරි දේ තව කෙනෙකුට වැරදි. ඔබ පිළිගන්න දේ තව කෙනෙක් පිළිගන්නේ නැහැ. ආගම් වශයෙන් ගත්තත්, දේශපාලන ධර්ම වශයෙන් ගත්තත්, අදහස් වශයෙන් ගත්තත් මේක මෙහෙමයි. එතකොට මෙන්න මේ කාරණා තුළ ඔබට මේ කාරණා කෙරෙහි කිසියම් ආකාරයක සිතෙහි ඇලීමක්, ගැටීමක් හට ගන්නවා. මේ ඇලීම සමග ඔබ මුලා වෙනවා. ගැටීම සමග මුලා වෙනවා. ඇලීමට කියනවා ලෝභ කියලා, මුලාවට කියනවා මම කියලා. ගැටීමට කියනවා දෝෂ කියලා, මුලාවට කියනවා මම. අන්න ළමා කාලේ පහු වෙනකොට මේ හමු වෙන දේවල් ලෝභ මෝහ දේශ මොහයෙන් අරගෙන මොකද කරන්නේ? ආපදා මධ්‍යස්ථානයක් හදා ගන්නවා හිත ඇතුලේ. දැන් මේ තියපු දේවල් තියන්නෙම ගන්න හිතාගෙනම හොඳ වෙලාවක් ආවයිකෝ මම හොඳ වැඩක් කරන්නම්කෝ කියලා ඒවා ආපහු ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ ඔබට ජීවත් වෙන්න දුන්නා වූ රූප වේදනා සංඥා සංකාර පහ ඔබ වැරදි විදිහට පාවිච්චි කරලා මොකද කරන්නේ? චිත්තාභ්‍යන්තරේ ඉතුරු කරගනු ලබනවා හේතුවක්. මෙන්න මේ චිත්තාභ්‍යන්තරයට හේතු ඉතුරු වීමට කියන නම තමයි සසරට බැඳීම හේවත් සංයෝජනය කියලා කියන්නේ. සංයෝජන ජීවිතේ එක සැරයක් වෙන්නේ නැහැ. අරමුණක් පාසා සංයෝජනය වෙනවා. සංයෝජන වුණාන් පස්සේ මොකද වෙන්නේ? ජීවිතය අතහැරුණාට ජීවිතෙන් මිදුණාට මිදෙන්න පුළුවන්කමක් නැහැ. අදාළ බැඳුන ආකාරයට සසරේ අනාගතයක් හැදෙනවා. දැන් මේ දරුවෙකුට රුපියල් 10 කැටේට දුන්නොත් දාග බසාතිය ඉතුරු කරගන්න 10 20 වෙලා 20 30 වෙලා දවස් 300ක් 60ක් යනකොට 3600ක් වෙයි. ඒ වගේ එක තියන්න අයික්කේල යනවා වගේ මෙන්න මේ අරමුණේ ඇලෙන්න ගැටෙන මුලා වෙන්න මොහොතක් පාසා ඔබේ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය දරුවට වඩා තරුණයාට වඩා මැදි කෙනාට වඩා වයස කෙනාගේ බලවත්. දැන් බලන්න ඔබේ සෙල්ෆි කැමරාව ආපහු සමයයට හරවලා.
වඩාත්ම සන්තෝෂයෙන් ඉන්නේ කවුද මේ ලෝකේ? දරුවෝ. වඩාත්ම දුකසේ ඉන්නේ කවුද මේ ලෝකේ? වයෝවෘද්ධ මව්පියන් නැත්තම් මහල්ලන්. මේක මම ධර්මශාලාවල පිරිසගෙන් අහලා ගත්ත උත්තරයක්. සමස්තයක් වශයෙන් ගත් කල කවුද මේ ලෝකෙ වැඩියෙන්ම සතුටු වෙන්නේ? පුංචි ළමයි. පුංචි ළමයාම තරුණයෙක් වෙලා මහල්ලෙක් වෙලා මැදියටපත් වෙනකොට ඇයි මේ තරම් මේ පරිලාහ නිරයක් හදාගන්නේ? ඔන්න ලෝකයේ දිහා බැලූ සහ ලෝකේ පාලනය කරගත්ත ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන විදිහේ වැරැද්ද. මේ වැරැද්ද 80ට 90ට ගිහින් හදන්න බෑ ආයේ. එදාට අර එකතු කරගත්ත සංයෝජනයන්ට අනුව සෝකායස වේදෝ පරම්මරණා දුක්ගතින් සුග්ගතින් උප්පජ්ජති තමයි. ලෝකෙට බැඳිලා ලෝකේ ඕන නිසා ලෝකයක් හදාගෙන පරලෝ යනවා. ඒක මෞකසක වෙන්න පුළුවනි, ඒක ඕපපාතික වෙන්න පුළුවනි. පවට පිනට අනුව ප්‍රේත, භූත, දේව, තිරිසන්, මනුස්ස ආදී දැන් විඳින්න ගිහින් උන දේ තේරුණාද? ඇලෙන්න ගිහින් උන දේ තේරුණාද? ඒක තමයි එකට සංයෝජනේවත් සසරට ඇලෙනවයි කියලා කියන්නේ. දැන් ඒ ඇලිලා එහෙ ගිහින් නිදහස් වෙන්න කියලා දෙන කෙනෙක් නැහැ. ආපහු මෙහෙම එන්න වෙනවා. ඒ නිසා සංයෝජන කඩන්ට දේශනා කළ දහමක් බුදුදහම සංයෝජනයන්ට ඇලෙන්න නෙමෙයි. දැන් මේ පලිබෝධ කියනවා උපන් අකුසල් කියලා. උපන් අකුසල් දුරු කරගන්න කියලා කියනවා. ආපල් අකුසල් උපදවා ගන්න එපායි කියලා කියනවා. ඒ තමයි අර පලිබෝධ නාසන උපදේශයේ තියෙන එක පැත්තක්. මේක තව ටිකක් තේරුම් ගන්න මේක පාලියෙන් පෙන්වනු ලබන්නේ ඇසට කනට නාසයට හමු වෙන අරමුණ. ඒ අරමුණ කෙරෙහි ඇලීමට කියනවා, ගැටීමට කියනවා මඤ්ඤමාන. හේවත් මමත්වෙන් ගැනීම. ගත්තොත් පලිබෝධයක් නැත්තම් දුකට හේතුවක් ගන්න හේතුවක් චිත්තාභ්‍යන්තරගත වෙන්නම කියනවා බද්දෝ මා රස්ස. මේ ඔබ ළඟ සිදු වුණ දේ. මමත්වෙන් ගැනීමෙන් මාරයාට බැඳේ. අන්න ඒ විදිහට ඔබට වද දෙන වදකයා ඔබ චිත්තාභ්‍යන්තරයේ ලෝභ දේශ මොහ මූලාස්සේ හංගවා ගන්නවා. ඊට පස්සේ මෙයා ඇවිදින් මොකද කරන්නේ? ඔබේ ලස්සන ඇස් දෙක, ඔබේ ලස්සන මුණ, ඔබේ ලස්සන කය, ඔබේ ලස්සන වචනය විකෘති කරලා සමාජයට මුදා හැරෙනවා පීඩනයේ වශයෙන්. අනිත් අයටත් ඒව දරා ගන්න බෑ. ඒගොල්ලොත් බාර ගන්නවා එරමිනියත් පැටලෙන්න යනවා වගේ. දැන් ඊට පස්සුව මේ ලෝභ දේශ මොහ මුදා හැරීම මහා මාර්ගය තුල, එහෙම නැත්නම් බස් රථය තුල, එහෙම නැත්නම් පිකටින් ව්‍යාපාරයක් තුල, ආයතනයක් තුල, පවුලක් තුල, දෙපිරිසක් තුල මහ විශාල කලබගෑනියක්. අපට පේනවා පුද්ගලයෝ කලබල කරගන්නවා. ඒ නිසා පුද්ගලයෝ පාලනය කරන්න පොලිසිය දානවා නැත්නම් දඬුවම් දෙනවා. බුදුරජාණන් වහන්සේ දකිනවා පුද්ගලයෝ ඇතුලේ ඉන්නා වූ ලෝභ දේශ මොහ තමයි කලබල කරන්නේ කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මිනි මරා ගැනීම උගන්වන්නේ නැහැ. ලෝභ දේශ මොහ මරා ගැනීම උගන්වනවා ජීවිතය තුළ. ඒ නිසා ඒකට නමක් කියනවා ලෝභක්ඛේ නිබ්බාණං, දෝසක්ඛේ නිබ්බාණං, මෝහක්ඛේ නිබ්බාණං. අර ආතතිය කලනාකරණය වූ තැන තමයි මේ සිතේ පවතින මේ ලෝභ දේශ මොහ නැති වූ තැන. ඉතින් ඔබ ඒක එහෙම හිතන්නේ මරණයෙන් එහා පැත්තේ තියෙන පුරයක් හරි අනාගත බුදුහාඳුරෝ අතට ප්‍රදානය කරන එකක් හරි කියලා හිතනවනේ. නෑ. ඒක බුදුන් වහන්සේ ඒක නම් කරලා තියෙන්නේ කොහොමද දන්නවද? ධර්මය කියලා. මිනිස්සුන්ට ජීවිතයේ සැනසීම ගෙනත් දෙන්නා වූ ධර්මය කියලා ඒකට නමක් තියලා තියෙන්නේ. ඒකනේ ඔය අත්දීප සූත්‍රයේ පෙන්නන්නේ ධම්මදීපා විහෙරත භික්කවේ ධම්මසරණ අනඤ්‍ය සරණා කියලා. මහණෙනි ධර්මයේ දියුණක් කොටගෙන වාසය කරන්න ධර්මයේ සරණ යන වෙන මොකක්වත් සරණ යන්න එපායි කියලා. ඔබ මොනවද සරණ කරගන්නේ? ඊර්ෂ්‍යාවේ, ලෝභයේ, දේශයේ, මෝහයේ පලි ගැනීමේ සරණ කරගන්නවා. ඉතින් එතකොට ධර්මයේ සරණ නෙමෙයි අනඤ්‍ය සරණානේ තියෙන්නේ. ධර්මයේ සරණ කරගෙන බලන්නකෝ. ඒක ධර්මයේ දියුණක් කරගෙන බලන්නකෝ. ඉතින් ඒ වුණාට කටේ කිරිසොඳ යන්න ඉස්සලා ධම්මං සරණං ගච්ඡාමි කියන වචනෙන් කීවේ ඕක තමයි මම ධර්මයේ සරණ කරගන්නවා අසෝසේ ඉන්න කියලා. හැබැයි කියන්න ඇරුණාම තාම දන්නේ නැහැ කරගන්න. අන්න ඒ නිසා මේ එන ගමනේදී ඔබට ඔබ විසින් අමාරුයි වැටෙන හැටි, ඔබ විසින් බොරුවලක වැටෙන හැටි තේරෙන්න වෙනවා. ඇසට කනට නාසයට හම්බෙන අරමුණු වලදී ඒවත් සමග ඇලීමේදී ගැටීමේදී හටගෙන නැසෙනවා වෙනුවට පස්සෙන් හේතුවක් ඉතුරු වීම සඳහා මුලා වීමට කියනවා අරමුණේ මුලා වීම නැත්නම් උපාදානය වීම. අන්න දැන් තේරෙනවද දුක් ගෙනත් දෙන්නේ බාහිර ලෝකේ නෙමෙයි උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඔබට තියෙන්නේ ශරීරය තුළ පාවිච්චි කරන පංච උපාදානස්කන්ධය නම් ඒකේ පරිලාහනේ තියෙනවා. බලන්න දෙයක් නැහැ.
බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 දී මේ පංචස්කන්ධේ උපාදාන ටික අයින් කරලා පංචස්කන්ධය විතරක් පාවිච්චි කළා 80 දක්වා. දැන් දේ ආවස්සර දෙවියෝ වගේ සුවසේ ඉන්නවා. මූලිකම බුදු සමය ඉගැන්වීම පංච උපාදානස්කන්ධේ අකුරු වලින් ගත්තොත් උපාදාන කියන කොටස කැපුවොත් පංචස්කන්ධය ඉතුරු වෙනවා. එහෙම ලේසියෙන් කරන්න බෑ හැබැයි. උපාදාන කියන කොටස ඔබ ධර්මයේ සරණින් නැත්නම් බුදුන් වහන්සේ වදාළ මාර්ගයක සරණින් ඉවත් කරගත්තාම ඔබටත් ඉතුරු වෙනවා උපාදාන නැති ස්කන්ධ පහ. දැන් සංකිට්ඨේන පංචස්කන්ධා දුක්ඛා කියලා හැම කොතනක හරි ත්‍රිපිටකයේ තියෙනවද බලන්න? නැහැ. බලපුවාම අපි නේද මේ අමාරුවේ වැටෙන්නේ. මෙන්න මේ අදූරදර්ශී භාවයක් මේක. මේක සැප හොයන්න වැරදි පාරවල් පාවිච්චි කරන්න ගිහින් දුකට වැටෙන අදූරදර්ශී භාවයක්. ඔය සමහර අය ඉන්නේ නීත්‍යානුකූල ක්‍රමවලින් යන්නේ නැතුව විශාල මුදලක් දීලා හොරෙන් බෝට්ටු වලට කොට වෙලා විදේශී ආදායම් තියෙන රටවලට යන්න යනවා. ඉතින් මොකද වෙන්නේ? අහු වෙනවා. එක්ක ඒව ඇතුලේ මැරෙනවා. නැත්නම් ආපහු පිටුවහල් කරනවා. නැත්නම් දිවයිනක ඉන්න වෙනවා පිටුවහල් කරපො. මොකක් නිසාද? අදූරදර්ශී. දුර පෙනුනේ නැහැ. නමුත් යන්න පුළුවන් විද්‍යානුකූල නීත්‍යානුකූල ක්‍රමයක් තිබෙනවා. විසරගෙන හරි සුදුසුකම් පෙන්වලා හරි රජිත් ආරක්ෂාව ඇතුව. එතකොට මොකුත් වෙන්නේ නැහැ. බැරි වෙලා හැමනොත් තරුණාම. ඒ වගේ මේ අදූරදර්ශී ජීවිතයක් නේද පෘථග්ජන කියලා කියන්නේ. කොතරම් උගත් බුද්ධිමත් වුණත් දුර දකින්නේ නැහැ. ඒ නිසා වුන්ට ප්‍රශ්නයක් ආපුවම අර වගේ ආපදාවටපත් වෙනවා. ආපදාව කලමනේ කරන තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ආතතිය කියලා කියනවා. මම දකින තව කාරණයක් තියෙනවා මතක් කරන්න මේක අමතරයි. මම දැකලා තියෙනවා බැංකුවල පවා මේක තේමාව වශයෙන් නොදාන තියෙනවා. චතුත්තංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. ඔවුන්ගේ බැංකුවේ හතරෙන් එකක්වත් ඉතුරු කරන්න කියලා ඔවුන් කියන්නේ. අර වචන යොදාගෙන. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙනකොට ආපදා එනවා කියලා දැකලා තිනවා. ඒ නිසා හරි හම්බ කරන දේවල් වලින් පරිභෝජනයේට හතරෙන් එකක් යොදන්න. ව්‍යාපාරය දියුණු කරන්න හැම එකක්ම දෙකෙන් එකක් යොදන්න. දැන් හතරෙන් තුනයි. තව හතරෙන් එකක් ඉස්සරහට ව්‍යාපාරයට ඔබේ ශරීර සෞඛ්‍යයට මොනවට හරි ප්‍රශ්නයක් වුණ දවසට පාවිච්චියට ගන්නට ඉතුරු කරන්න. ආයෝජනය කරන්න. ස්ථිර තැන්පතක දාන්න. අද භාෂාවෙන් කියනවා නම් භාණ්ඩාගාර විල්පත් වල යොදවන්න. තැන්පත් ධනයක් විදිහින් තියාගන්න. එහෙම කළා නම් මාර්තු අප්‍රේල් වලින් පස්සේ 5000 හිඟ කණ්ඩ වෙන්නේ නැහැ නේද? 5000 3-4 සැරයක් හිඟා කෑව නේද ආණ්ඩුවෙන් ආණ්ඩුව පහසුටපත් වෙන විදිහට. ඒ බුදු වදන පිළිගත්තේ නැති එක නිසා. දැන්වත් පිළිගන්න තවත් ආපදා මෙතනින් ඉවර නැහැ. තවත් ආපදා එන්න පුළුවෙනි. ඔබට ඔබ උපයන දෙයින් 5000ක් උපදලා 6000ක් වේදම් කරන්නේ නැතුව ලක්ෂයක් උපදලා 110000ක් වේදම් කරන්නේ නැතුව උපයන දෙයින්ම නැතුව ලක්ෂයකින්ම විතර කරන්න කියන්නේ නැහැ ලක්ෂ දෙකකින්ම. උපයන දෙයින්ම ඔබට කිසියම් ආකාරයක ඉතුරුවක් තියාගන්න කියලා තියනවා නේද කියලා බුදුන් වහන්සේ මතක් කරගන්න. මතක් කරගත්තා නම් ආණ්ඩුවට අතපාණ්ඩ වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඔතන මෝඩකමකුත් කරනවා මිනිස්සු. මිනිස්සු වංචනිකයි හරියට. ලක්ෂ ගණන් බැංකුවල සල්ලි තියාන ජීවත් වෙන්න සල්ලි තියාගෙන අර දෙන එකත් අරගන්න තරම් කපට ඉන්නවා මේ සමාජයේ. අහිංසකයෝ ගත්තට කමක් නැහැ. අහිංසකයෝ මග ඇරෙන්නත් හොඳ නැහැ ගන්නත් ඕන. ඒගොල්ලෝ දෙන්නත් ඕන. නමුත් තමන්ට ලැබෙන වාසියේදී විතරක් කටපියාන දුප්පත් වෙන්න යනවා. හැබැයි මගුල් ගෙදරක් එහෙම අරගෙන ආවොත් එහෙම මනමාලියක් වශයෙන් ගෙනියන්න කවුරු හරි වටේ තියෙන ඔක්කොම අපේ කියලා කියනවා. මේ 5000 ගත්ත දුප්පතාම කියනවා මේ තේරම අපේ කියලා. එහෙම තමයි අපේ අයගේ දිව දෙකේ හැසිරීමේ හැටි. මේවා කරන්න බෑ බුදු සමයත් එක්කලා අවංක වෙන්න ඕන. අපි අපේ පැත්තට යමු කතාවට. එහෙනම් මෙන්න මේ කාරණේදී ඔබට මේ අරමුණ තුල ඇලීම අරමුණ තුල හේතු ඉතුරු වීම බුදුන් වහන්සේ නම් කරනු ලබනවා සංස්කාරයන් නිත්සුකාත්ම වශයෙන් ගැනීම කියලා. නිත්සුකාත්ම වශයෙන් ගැනීම නම් කරනු ලබනවා සිංහලෙන් මගේ මම මගේ ආත්ම කොට ගැනීම කියලා. දැන් මගේ මම මොනවද? කයද? නෑ. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පලිබෝධ මේවා තමයි මගේ මම බවටපත් වෙන්නේ. මේ මම තමයි හැංගිලා ඉඳලා ඉතින් ඔබේ කය වචන මෙහෙवला මහ විනාශයක් කර අර්බුදවලදී කරන්නේ. ඒ මම නැත්තම් ඔබ හොද හැඳිච්ච කෙනෙක් නේ. එහෙනම් ඒ මම එන්න ඇරලා මරලා දාන්න ඕන. ඔබ ඉතුරු වෙන්න ඕන. මිනිමරුමක් නෙවෙයි ඒක. මේ මම මරණවට කියනවා කෙලස් නසනවා කියලා බුදු සමයේ. අන්න පලිබෝධ කියන්නේ ක්ලේශයන්ට. මතක තියාගන්න.
කිසියම් පලිබෝධයක් නැති අපි ක්ලේශයන් නැතුවම ලෝක සුවසේ ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් ඔබට මෙන්න මේ ක්ලේශයන් නැසීම සඳහා බුදුරජාණන් වහන්සේ සිහියෙන් කටයුතු කරලා අනාගතයට නොතබා මේ මොහොතේ ඉවර කරන්න හේවත් සංසිඳවන්න කියලා කියනවා. ඒ වායේ සංසිඳවීම අර වෙනම ජීවිතයක් දෙන්නේ නැහැ. වෙනම ආරණ්‍යගත ජීවිතයක් හෝ සිවුරු පෙරගත් ජීවිතයක් හෝ ගෙදර අතහැරලා යන්න ඕන ජීවිතයක් දෙන්නේ නැහැ. දැන් බලන්නකො මේ පහුගිය කාලවක වාරණ තුළ ඔය මිනිස්සු කරපු වැඩ කරන්න හම්බුණාද කියලා. විහාරස්ථානෙට එන්න බැරි වුණා, සිල් සමාදන් වෙන්න බැරි වුණා. නමුත් ධර්මය අහන්න තියෙනවා. ඒ වගේ දවස් 17 14 28 භාවනා මධ්‍යස්ථාන වලට ගෑයගොල්ලන්ට එහෙනම් ගිහින් කරන්න ඕන එකක් නම් ඒ භාවනාව නතර වුණා නේද? නමුත් අපි දේශනා කරන ධර්ම දේශනාවේ භාවනාව නතර වෙන්නේ නැහැ කොහෙ ගියත්. ඒකට වෙනම ලෑස්ති වෙලා ඉඳ ගන්න ඕනෙත් නැහැ, මධ්‍යස්ථාන ඕනෙත් නැහැ. මධ්‍යස්ථානය කියන්නේ සෙන්ටර්, මැද තැන. එහෙමනේ සාමාන්‍යයෙන් පරිවර්තනය වෙන්නේ. එහෙනම් ඔබේ ජීවිතයේ ගත වුණු පැත්ත ඒකාන්තයක්, එන්න තියෙන පැත්ත තවාන්තයක්, වර්තමාන මොහොත මධ්‍යස්ථානයයි. අප දේශනා කරන ධර්ම දේශනාවල නැත්නම් තථාගතයන් වහන්සේ වදාළ ධර්ම දේශනාවල වර්තමාන මොහොත භාවනා මධ්‍යස්ථානයයි. ඒක සිමෙන්ති නෙමෙයි, කොන්ක්‍රීට් නෙවෙයි. ඇසට, කනට, නාසයට, දිවට, කයට අරමුණ හමුන අවස්ථාව. ඉස්සරහින් හමු වෙනවා. ඒ හමු වෙන කාරණේ නිසා ඔබේ සිතේ හට ගන්නකොට චිත්තාභ්‍යන්තරයේ තබා තිබෙනා වූ පලිබෝධ එනවා. මට තරහ එනවා. අර කියන්නේ මට යකා එනවා. මගේ මාරයා එනවා. ඒ මාරයා නෙමෙයිද මේ පලිබෝධ කියලා කියන්නේ. එහෙනම් ඇයි ඔබ මේ වැරද්ද කරගත්තේ? ඇයි හිත ඇතුලෙන් තිබුවේ? තිබුණ දෙයක් නෙන්නේ. මේ නැවත උපදිනවා. නැවත උපදින්නේ තියපුවම නේද? ඔබ ඉතින් මවකසින් බිහිවගෙන බලයි ලබන ආත්මෙට නෑ. මම කියන්නේ මේවා තියපු නිසා තමයි නැවත උපදින්නේ. එහෙනම් නැවත ඉපදීම නැති කරන්න බුදු සමය උගන්වනවා. හැබැයි නැවත උපදින්නේ තැබුවොත් තියන්නේ නැත්නම් නේද නැවත උපදින්නේ නැත්තේ. නැවත උපදින්නේ නැතු වෙන්න මොකද කරන්න ඕන? තියන්නේ නැතුව ඉන්න ඕන. තිබුවොත් නැවත උපදිනවා. අන්න මේ මොහොත නැවත උපදින්න තියන්නේ නැති තැනක් බවට පත් කරගන්න පුළුවන් වෙන්න වෙනවා. ඒ තමයි බුදුන් වහන්සේ මිනිසාට ආපදාව කලුණාකරණය කරගෙන නිවිසනසේ ජීවත් වෙන්න පැහැදිලි කරලා දාලා වූ ක්‍රමය. එතනදී එතන වචනයක් වෙනවා සම්මා වායාම කියලාත්. ඔබ ජිම් එකකට ගිහින් කරන ව්‍යායාම නෙමෙයි මේ කියන්නේ. උත්සාහය, යහපත් උත්සාහය. මොකටද? හිතේ ඇතුලේ වැවිදින් ඉවර වෙන්න ඕන, ආයෙන්ට නොතිය ඉවර වෙන්න ඕන. දෙකම එක මොහොතේ සිදු වෙන්නේ. මොකද්ද මේ මධ්‍යස්ථානය? මේ මධ්‍යස්ථානයට කියන්නේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ අරමුණ උපදින අවස්ථාව. එහෙම නැත්නම් ඉන්ද්‍රිය භාවනාව. ඒක පස් දොර විතරක් නෙමෙයි, මනෝද්වාරෙත් පුළුවන්. මොන දොරද ඔබ පාවිච්චි කරන්නේ? ඒ දොර ඔස්සේ පුළුවන්. බලන්න මේ මධ්‍යස්ථානයේ නිතර උදා වෙන්නේ නැද්ද ඔබට කියලා. නිරන්තරයෙන්ම මේ මධ්‍යස්ථානයේ උදා වෙනවා. ඔබ අහක බලන් ඉන්නවා. දැන් මෙන්න මෙතනදී පෙර කළ දේ කරන්න බෑ. අර පමාදී පුද්ගලයා නැත්තම් පලිබෝධ එකතු කරන පුද්ගලයා පමාවෙන් යුක්ත වෙලා ඒන හැම හැඟීමම ඇලෙමින්, ගැටෙමින්, මුලා වෙමින්, මගේ මම මගේ ආත්ම කොට ගනිමින් නැසුණට හේතු ඉතුරු කරනවා. ඒ කියන්නේ ප්‍රමාදයි, සිහිය නැහැ. දැන් මෙන්න මේ මොහොත ඔබට පුළුවන් මේවා අයින් කරගන්න. මේ මොහොතම අයින් කරගන්න පුළුවනි. අයින් කරගන්න බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නලා තියෙනවා. සූත්‍ර දේශනා අනන්ත තියෙනවා. මේවා කියන්න මට කාලය ගන්න බෑ. උදාහරණ විතරක් පෙන්නන්නම්. දර ගොඩක් ඇවිලිනවා කොතන හරි. දැන් පුද්ගලයෙක් මේකට ආපහු තනකොළ, එහෙම නැත්නම් ගොමරිටි, නැත්නම් දර පොන්චි කෑලි දානවා. දැන් දරට ආහාර හම්බ වෙනවා. ගින්නට නැවත නැවතත් දර ගොඩ ඇවිලෙනවා. හොඳයි, දර ගොඩ නිවන්න ඕන නම් තියෙන දර ටික ඇවිලිලා නිවිලයි. ආයෙ දැම්මේ නැත්නම් මොකද වෙන්නේ? ආපහු සැපෙන්නේ නැහැ දර ගොඩට. එතකොට දර ගොඩ නිවෙනවනේ. ඒ දර ගොඩ ඇවිලෙනවා වගේ තමයි ධර්මයේ තේරුම් ගන්න ඉස්සලා ඔබේ හිතේ හදාගත්ත ලෝභ දේශ මොහ නිසා දැවෙන දැවිල්ල ගින්න. ඒ වුණාට ඒක උපන්න කුසල් දුරු කිරීම කියන එක ඔස්සේ ඇවිදින් ඉවර වෙයි. ඊතා ඉක්මනින් සංසිඳවා ගන්නේ නම්. නමුත් අපිට නූපන්න කුසල් නූපදවන්න කියලා තියෙනවා. ආයෙත් දර ගොඩට දර දාන්න එපා. මං හොඳ වැඩක් කරන්න ඕන කියලා තණ්හා උපාදාන, තණ්හා මාන දිට්ඨි වශයෙන් අරමුණ අරගෙන ඇලිලත් තියන්න එපයි කියලා මේ කියන්නේ. තැබුවොත් ආයෙත් දර ගොඩට දර දාපුවම තවත් ඇවිලෙනවා.
මේ දරගොඩේ ගින්න උපමා කරනු ලබන්නේ ඔබේ හිතේ ඇවිලෙන්නා වූ ලෝභ දේශ මොහ ගින්නට. ඒක ඇවිලෙන්නේ දරමුල් කොටගෙන. ඒ ඔබ තබාගත්ත ලෝභ දේශ මොහ හේතු නිසා තමයි දැවෙන්නේ. දැන් මේ ගින්න අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනයේ නිවන්න ඉන්න අය මොඩියෝ. ඒ ඉතින් එතකල්ම ඇවිලෙන්න ඕනනේ මේක සංසාරේ. මේ ගින්න මැරිලා නිවා ගන්න ඉන්න අයත් බුදු සමය හරියට වරද්දාගත්ත අය සේරුම් ගත්තේ නැති අය. ගින්න නිවන්න ඕන කවද්ද? ඔබේ හිසට ගිනි ගත්තා, රවුලට ගිනි ගත්තා, කුස්සියට ගිනි ගත්තා. ලබනාත්මෙන්ද නිවන්නේ? නැත්තම් දරුවා පාසලට ගිහින් අරලා වීමෝලට ගිහින් කොටාන ඇවිදින් ගෙදරත් තියලාද නිවන්නේ? නෑ. ඉස ගිනි ගත්තෙකු එගින නිවන ලෙස වහාම නිවා ගන්න ඕන. ඒ මොහොතේදී තමයි අපි මේක පාවිච්චි කරන්න ඕන. මෙන්න මේ විදිහට ඔබව ගෙන එනවා බුදුරජාණන් වහන්සේ වර්තමානයේ ජීවත් වෙන තැන දක්වා. වර්තමාන මොහොත බාහිරින් ගැටෙනකොට අතීතයෙන් එන කාරණා ඔබ විසින් කරගත්ත වැරදිවල දුක දැන් විඳින්න ඕනේ. ඒ අසුමුඛ වර්ධමානෝ කියන එකේ තේරුම ඒවැ සබාපි දුක්ඛෙහි දෝමනස්සෙහි දුක් දුම්නස්සෙදී ඔබට ඒකේ විඳීමක් තවම තියෙනවා. ඒක ටික ටික අඩු වෙගෙන යනවා. නමුත් අපි ඔබ තියන්නේ නැත්නම් ඒ දර ටික ඉවර වුණාම එතන ගින්න නෑ නේද? අන්න ඒ වගේ ලෝභ දේශ මොහ ගින්නයි මේ පලිබෝධය. ඒ ගින්නෙන් තමයි දැන් ඒ දින්න තමයි මේ ආතතිය. ඒ නිසා තව වෙනස් ක්‍රමයකට රට හැදෙන්න ඕනේ වුණත්. පාසල් තියන්න බැරි නම් ඔන්ලයින් ක්‍රමයට පාසල් තියාවි. ඒ තියෙන දියුණුකම් ආශ්‍රයෙන් පුළුවන් ඉන්නේ ධර්මදේශනා ශාලාවලට බැරි වුණාට රේඩියෝ ටීවී තියෙනවා නම් ධර්මදේශනා ඔක්කොම කරන්න පුළුවන්. අවශ්‍ය කාරණා ඕන විදිහට රට හැදෙන්න වෙනවා. ඒකට ඇනුම් පද කීකයා දොස් බස් කළේ හරියන්නේ නැහැ. වඩාත් වටින්නේ මිනිස් ජීවත් කරගන්න මේ ඔක්කොම කරන්නේ. ඒ නිසා ජීවත් කරගන්න අවශ්‍ය කටයුතු කරන්නට අවශ්‍ය ඒ වෙනස් වීම අපි වෙන්න ඕන. එහෙනම් ජීවිතේට ගන්න ඕන තව එකක් තියෙනවා. ඒකට කියන්නේ මොකද්ද? ඔබ ඔය ගිය පාරට කියනවා ආත්ම දෘෂ්ටිය. ඔබට දුක් ගෙනත් දෙන්නේ ආත්ම දෘෂ්ටිය කියලා තේරුම් ගන්න හැම මේ කවදා හරි. ආත්ම දෘෂ්ටිය කියන්නේ ජීවිතයේ ආත්මයක් කොට ගැනීම නෙමෙයි. අරමුණට එන දේ මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙන් සසරට බැඳෙන එක හේවත් මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්. පංචස්කන්ධයේ ආත්මය. පංචස්කන්ධයේ ආත්මය තුල පව කරලා අපාය යනවා. පංචස්කන්ධයේ ආත්මය තුල පින් එකතු කරලා දිව්‍ය ලෝක යනවා. පංචස්කන්ධයේ ආත්මය තුල ධාන වඩලා බඹලෝ යනවා. ඔක්කොම පංචස්කන්ධයේ ආත්මය තුල සතර නිර්මාණය වෙන්නේ. ඒ නිසා තමයි ධර්මදේශනා අතර අනත්ත ලක්ෂණ සූත්‍රයේ ප්‍රධාන තැනක් තියෙන්නේ. මන්දයත් මේන් මිදීමට පංචස්කන්ධයේ අනාත්මය බලන හැටි ලෝකෙට පළමින් විවරණ කරේ පස්වග තවසන් වෙනුවෙන් තථාගත බුදු පියාණන් වහන්සේ. අටුවා ටීකා ටිප්පණි මොනවා නොතිබුණත් ඔබට ඔබ තුළ පංචස්කන්ධ දැකන්න පුළුවන් නම් අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙනවා භාවනාව. එදා ඉඳලා අද දක්වා ලියවිච්ච පොත් ටික ඔක්කොම ඉහ තියාගන්න ඕන, ගෙනත් තියාගන්න ඕන, කියවන්න ඕන කියලා හිතන්න එපා. මම යම් පොත්පත් කියවලා තියෙනවා. කියලා තියෙනකොට මට තේරෙනවා මේ තරම් විස්තරයක් මොකටද මේකට? මහා පුදුමාකාර විස්තර කොටක් තියෙනවා. ආත්ම පහක් විතර සමහර අයට කියවන්න වෙයි මේක තේරුම් ගන්නට. නමුත් ඒ සම්බන්ධයෙන් මම එක වචනයයි කියන්නේ. තථාගතයන් වහන්සේ දිනක් සිංසපාප වනයේ වැඩ සිටමින් උපමාවක් දේශනා කළා. සිංසපාක වන සම්පූර්ණ කැලේම ඇට්ටේරියා. අතට ගන්නවා කොළ ටිකක්. මහණෙනි මගේ අතේ තියෙන ඇට්ටේරියා කොළ ටිකද වැඩි? වනාන්තරයේ තියෙන ඇට්ටේරියා කොළද වැඩි? ස්වාමීනි අතේ තියෙන මොන ඇට්ටේරියා කොළද? ගණන් කරන්නවත් තරම් දෙයක් නැහැ කැලේ තියෙන ඇට්ටේරියා කොළ ගත්තාම. ස්වාමීනි මහණෙනි මම දෙසූ දහම් අතේ තියෙන ඇට්ටේරියා කොළ වගේ. නොදෙසූ දහම් කැලේ තියෙන ගස්වල කොළ වගේ. ඒවා නොදෙසුවේ දුක හේතුව මිදීමට අවශ්‍ය නැත නිසා. ඒ නිසා දුක හේතුව දැනගෙන දුකින් මිදීමේ මාර්ගයට යන්න දෙසූ දහම් ටිකයි. ඉන් පසුව යම් ග්‍රන්ථ වශයෙන් මේ සමාජයට යම් තාක් දේවල් එකතු වුණාද මේ සියල්ල මම දකින්නේ නොදෙසූ දහම් කියන එකයි. ලියන්න කියන්න පාඩම් කරන්න පඬිත්තේ පෙන්වන්න පුළුවන්. නමුත් වැඩේ කරන්නේ නැහැ. වැඩේ කරෙන්න අනත්ත ලක්ෂණ සූත්‍රයේ ස්කන්ධ පංචකේ නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගරම් බැදෙන හැටි සහ අනිදුක්ඛ අනාත්ම වශයෙන් අරගෙන මිදෙන හැටි තේරුම් ගත්තත් ඇති. මානම් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් මෑතදී කළා අවුරුදු 80 දී හරි 90 දී හරි කාලේ 1900 ප්‍රමාදයේ සහ අප්‍රමාදයේ බුදුන් වහන්සේ වදාළ පරිදි මට තේරුණා නම් එදායින් පස්සේ මම මොන බණපතක්වත් ආයේ කියවන්නේ නැහැ කියලා.
මන්දයත් එතකොට සසරේ ප්‍රමාදයකින් කියලා දෙනවා අප්‍රමාද වෙන හැටි කියලා දෙනවා ඒ වදාරනවා බුදුන් වහන්සේ අප්‍රමාදව අමත පදං හරි නේති. නමුත් ඔබ දකින අප්‍රමාදනේ බුදුන් වහන්සේ වදාලා අප්‍රමාදයේ තේරුම් ගන්න ඕන. ඒ නිසා තව ඉස්සරහටත් මෙබඳු දේවල් එන්න පුළුවනි. ඔබ ඔබේ චිත්තාභ්‍යන්තරයේ වලහෙක් නැත්තම් තිරසන් සතෙක් හංගගෙන හිටියොත් ශාරීරිකව නෙමෙයි මානසිකව නායක පොළඟෙක් උන් ඊට අයිති ගති ලක්ෂණ ඔවුන් එළියට ඇවිදින් සමාජයට කරදර කරනවා ඔබටත් කරදර කරනවා. ඒ නිසා ඒවට තමයි පලිබෝධ කියන්නේ. ඒ පලිබෝධ රැස් වෙන්නේ මගේ මම මගේ ආත්මකට ගැනීමෙන් චිත්තාභ්‍යන්තර ගත කිරීම ඉදිරියට තැබීමෙන් අතීතයේ බවට පත් වේ. මම කවුරුත් අතීතයට තිබ්බේ නැහැ. හොඳ වැඩ කරන්නම් කියලා ඉස්සරහට තිබ්බා. අන්න ඒක තමයි දර දැමීම කියලා කියන්නේ. ගින්නට නම් දර දානවා කියන්නේ ඉස්සරහට තියෙන එක. බුදුන් වහන්සේ වදාළන්නේ දර දාන්න එපා, ඉදිරියට තබන්න එපා. මේ තමයි විදර්ශනාව. ඒ තුලින් තිබෙන දේවල් ඇවිදින් ඉවර වෙනකොට එන්න දේවල් නැති වෙනකොට ඔබේ ආතතිය කලමනාකරණය වෙයි. එතකොට ඔබේ ටික ටික ඔබ මේ ආපහු යන පුද්ගලයෙක් නම් ආර්ය පුද්ගලයෙක් වෙනවා. එතකොට ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය, ලෝභ දේශ මොහ රැස් කිරීම දුකයි, ලෝභ දේශ මොහ ඡය කිරීමෙන් හම්බ වෙනවා බුදුරජාණන් වහන්සේ. නැත්තම් ලෝභ දේශ මොහය ඡය වෙනකොට ධර්මය හම්බ වෙනවා. ධර්මය කියන්නේ අකුරු නෙමෙයි, දකුණු කියන්නේ පාලි නෙමෙයි, ධර්මය කියන්නේ සූත්‍ර නෙමෙයි, ධර්මය කියන්නේ මේ වචන නෙමෙයි. මේවෙන් පෙන්වන්නේ ධර්මයට යන පාර. නිසා ඒක තමයි බුදුන් වහන්සේ මිනිස්සුන්ට ධර්මයේ සරණ කරගෙන ජීවත් වෙන්න කියන්නේ. අන්න ඔබට මේ ප්‍රශ්නවලදී ධර්මයේ සරණ ජීවත් වෙන්න උනාන් පුළුවන් වුණා නම් ඔය ආතති එකක්වත් ඇති වෙන්නේ නැහැ. මතක තබා ගන්න. ඒක නැති නිසා තමයි මේ බඳු ප්‍රශ්න ඇති වුනේ. ඒ නිසා මේ බඳු යුගයකදී මිනිසුන් සඳහා සැනසීමේ ජීවත් වීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශකත්වයක් බුදු සමය තුළ පවතින්නේ. සාමාන්‍යයෙන් අපි යම් කිසි විදිහක් කැමති වුණාම එහෙම වෙන්නේ නැතුවම අපි ලෝකෙත් එක්කලා ගැටුම් ඇති කරගන්නවා. අපට ඕන විදිහට වහින්න නැතුවම, පායන්න නැතුවම, එළවලු මිල අඩු වෙන්නේ නැතුවම, තෙල් මිල ඉහළ යනකොට ලෝකෙත් එක්කලා අපි කොක්ක දාගන්නවා. නමුත් මේ සියල්ල අපට පාලනය කරගත නොහැකි හේතු නම් ලෝභයෙන්, දේශයෙන්, මෝහෙන් කෑ ගහන එකේ තේරුමක් නැහැ. දරා ගන්න ක්‍රමයක් හොයාගන්න එක. ඒකෙන් කියන්නේ මිනිස්සුયો හරි, බන්ධනාගාරේ හරි, රේගුව හරි, ආණ්ඩුව හරි කරන වැරදි ඔක්කොම ඉහෙමුදින් පිළිගන්න කියන එක නෙමෙයි. නමුත් අපට පාලනය කළ නොහැකි නම් ඒ දේවල් දරා ගන්නු හැර ඒවට අප්‍රසාදය පෙන්නනවා කියලා කියන්නේ, නොමනාලෙස හැසිරෙනවා කියලා කියන්නේ ඔබ ළඟ තියෙන පලිබෝධය එළියට ගේනවා. ඉතින් මේ පිළිබඳව කතා කරන්න තව වෙලා කාරණා තිබෙනවා. නමුත් අපට ලැබෙන කාලය අනුව තරම් කාලයක් ලැබෙන්නේ නැහැ මේ සඳහා තේරුම් ගන්න බැවින් අපි මේ පැහැදිලි කළේ කුමක්ද? ජීවිතය අවුලටපත් කරනු ලබන්නේ බාහිර ප්‍රත්‍ය නෙමෙයි. බාහිර ප්‍රත්‍ය වෙනස් වෙන්න පුළුවන් කාලෙන් කාලෙට. ජීවිතයට දුක් ගෙනත් දෙන්නේ ලෝභ දේශ මොහ නැමැති පලිබෝධ, කෙලෙස් නැමැති පලිබෝධ. ඒ ටික තියාගෙන ජීවත් වෙන බුද්ධ ආගමක් කලක් තිස්සේ භාවිතා කළා බෞද්ධයෝ. නමුත් දැන් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා ඒ ටික නසා ගන්න. වර්තමාන මොහොතට එන්න ඇරලා අයින් කරන්න, අනාගතයට නොතියා ඉවර කරන්න. එතකොට සිත සංසුන් වෙන්න පටන් ගන්නවා. සංසුන් වූ සිතේ අවුවට වැස්සට පින්නට අඩුපාඩු වලට කලබල වෙන්න කෙනෙක් නැහැ. එතකොට ආතතිය නැහැ. අන්න මාර්ගඵලලාභී වෙනවා කියන්නේ මේ පටිසෝතගාමිත්වය ආරම්භ වෙනවා. ඊට පස්සේ උත්සාහයෙන් කෙලවරට දක්වා යනකොට අන්න බුදුන් වහන්සේ වදාළ ආවස්සර දෙවියන් මෙන් ප්‍රීතිසප වළඳන්ම වෙන කියන කතාවට ආйти ජීවිතය විඳින්න ලැබෙනවා. දැන් ඔබට ලැබිලා තියෙන්නේ මොකද්ද? විඳවන්න. අවුව වැරදි, වැස්ස වැරදි, බඩු මිල ඉහළ යන එක වැරදි, පොහොර ගෙන්නන්න නැති එක වැරදි, ගෙන්නන එක වැරදි, තෙල් පොහොර ගෙන්නන්න නැති එක වැරදි, ගෙන්නන එක වැරදි, එක එක්කෙනාට එක එක වැරදි. හාල් ගෙන්නන්න එක වැරදි, ගෙන්නන්න නැති එක ඔක්කොම වැරදි පේනවා. හරි වැරදි. ඉතින් ඕක කවදාවත් නිවැරදි කරන්න පුළුවන්ද කාටවත්? එක්කෙනෙකුට පේන දේ තව කෙනෙකුට හරිනේ. නමුත් මේ තීරණ දුරදර්ශීව ගන්නට ඕන ටිකක් 100ක් එකපාර තීරණයක් ගන්න නැතුව ඒක වෙනස් වෙන්න පුළුවන් පරිදි මනුස්ස සමාජයට වෙනස් වෙන්න පුළුවන් පරිදි 1970 පටන් 2020 දක්වා වහ කෑවනම් එක අවුරුද්දෙන් වහ නොකා ඉන්න කියන්න බෑ. අවුරුද්දක්වත් තව වහ 50ක්වත් කන්න දුන්නට කමක් නෑ. මම මැරුන් නැත්තම් 50ක්ම කාලා. ඒ නිසා ඒක චුට්ටක් දුර පාලනය කරගන්න යොදාගත්තා නම් හොඳයි. එකපාර තීරණ ගන්න නැතුව කියලා මම හිතුවා. නමුත් මං ඒ ගැන ගැටුමක් මට ප්‍රශ්නයක් නෑ. මං හිතන විදිහ විතරයි ඒකේ. තීරණය අරක නම් අපි එකඟ වෙන්න වෙනවා. මෙන්න මේ වගේ ඔබට මේ සමාජයේ සිදුවෙන සිදුවීම් නිසා ගැටුමක් නැතුව ඉන්න පුළුවන් වෙනවා නම් එහෙනම් ඔබට ගෙදරම අර මේ මොකක්ද ඒකට කියන්නේ ලස්සන මට අහන්න ගීපදයක් තියෙනවා. දියණියගේ සිනහ වෙලයි
පොඩි පුතුගේ කතා පෙළයි, ප්‍රිය බිරිඳගේ සෙනෙහවිලයි, මගේ නිවන මගේ ප්‍රපතයි. හැබැයි ආතතිය නැති දවසට ආතතිය තියෙන තාක්කල් එතන අපායයි. මෙන්න මේ කරුණ තේරුම් අරගන්න බුදුන් වහන්සේ 아무තු දහමක් දේශනා කරලා නැහැ. හදපු දෙයක් කොහෙන් හරි ගෙනාපු දෙයක් දේශනා කරලා නැහැ. ඔබ තුළ සිදුවෙන වූ ක්‍රියාකලාපය විවරණය කරමින් ඔබේ වැරැද්දට සංස්කාරයන්ගේ නිත්සකාත්ම කියන නම තියලා තියෙනවා. ඒ වගේම ඔබ නිවැරදි කරගන්න ආකාරයට සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා උගන්වලා තියෙනවා. ආපහු යන්න. මේ කරුණ තේරුම් ගැනීම තුළ ඔබට පුළුවන් වේවි ජීවිතයට ධර්මය ගන්න. බණ පොතේ ධර්මයේ හරි මරණයෙන් එහා පැත්තට ධර්මයේ හරි අනාගත බුදුහාම ශාසනයේ ධර්මයේ හරි මේ ජීවිතේට. ඒ ගත්තම මේ කියන පලිබෝධ ටික ඔබේ හිතින් අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ පලිබෝධ නැත්නම් සුවසේ ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් ඔබට පලිබෝධ නාසන මධ්‍යස්ථානයේ කළමනාකරුවා බවට නැත්නම් අධ්‍යක්ෂකවරයාට පත් වෙන්න පුළුවන්. සෝවාන් වුණෙන් පස්සේ එතනින් පස්සේ පලිබෝධ නාසනය ආරම්භ වෙනවා. ඒ කළමනාකරණය ඔබට කරගන්න පුළුවනි. එහෙනම් ඔබ එතකොට මොන ඇඳුම හිටියත් මොන රැකියාව කළත් ආර්ය පුද්ගලෙක් බවට පත් වෙනවා. ඔබ අවංක භාවයට ඉඩ දෙන කෙනෙක් කරුණාම වංචා කරන කෙනෙකුත් වෙන්නේ නැහැ. රටත් යහපතක් වෙනවා. දහම් දීපයකුත් වෙනවා. එබැවින් අනුගමනීය ප්‍රතිපදාවකට ප්‍රවිෂ්ඨ වී මිනිස්කම ජය ගන්නා සමාජයක් සකස් කරන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනය කරමින් ඔබත් එහි කොටස්කරුවෙක් වේවා කියන සුභාශිංසනයත් කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. පුණ්‍යානුමෝදනාව මෙම ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරා තිබෙන්නේ පන්නිපිටියේ පදිංචි අචලා නන්දපාල මහත්මිය හා පාලිත දසනායක මහතා විසින්. අරමුණු අතර තෙමසකට ඉහදී පරලොස්සපත් වූ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සේවය කළ විශ්‍රාමලත් තක්සේරුකරුවෙකු ආදරණීය පියාණන්ට නමත් කිවනම් හොඳයි. මේ උතුම් ධර්මදේශනාවෙන් ජනිත වන්නා වූ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා. පින් අනුමෝදන් වී ලබාගත් ජීවිතය දුකින් නැත මිදෙනවා, දුක නැති වෙනවා පින්නින්. නමුත් සතර දුක් කෙලවර කරන්න ආපහු ධර්මය අහලා අනුගමන ප්‍රතිපදාවකටම යන්න ඕන. මේවා අපේ බෞද්ධ පින්නතුන් තේරුම් ගනිත්වා. විශ්‍රාමික ගුරුවරයෙක් වන බී.කේ. චන්ද්‍රකාන්ති ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ධර්ම ශ්‍රවණය සහ ධර්ම දානයේ ඒ පිණිස හේතු වේවා කියලා අපිත් කියනවා. පාලිත දසනායක මහතාගේ ආදරණීය දෙමව්පියන් වන පරලෝසපත් විශ්‍රාමලත් විදුහල්පති හෙරි කොස්තා පියාණන්ට හා විශ්‍රාමලත් ගුරුවරයෙක් වූ විමලා දසනායක මෑණියන්ගේ ගුණානුස්මරණය කරන අතර අවශ්‍ය නම් පින් අනුමෝදන් වී ජීවිතය සුවපත් කරගනිත්වා. මතු භවයකදී මිනිසත් බැවල වී නිවන් අවබෝධ කරගන්නට මං පෙත්වර කරගන්නට ලැබේවා. ජූලි 15 වන දිනට ජන්මදිනයේ යෙදෙන දිනුෂ දසනායක ආදරණීය පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ ලැබේවා. ඒ වගේම සුබ උපන් දිනයක් වේවා. ඕස්ට්‍රේලියාවේ පදිංචි තනුජා නන්දපාල මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සලසා ගැනීමට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ ආනිසංසයේ හේතු වේවා. ඒ වගේම හැමතෙම ධර්ම මාර්ගයේ පූර්ණ කර ගැනීමෙන් ධර්මයට පැමිණීමට, සද්ධර්මයට පැමිණීමට මෙම ධර්මයේ පුණ්‍ය කර්මයේ හේතු ආසනා වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. එබැවින් ඔබ සඳහන් කළ පරිදි පරලෝසපත් ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරගෙන අවශ්‍ය අයුනෙන් පින් අනුමෝදන් වුන් සුඛියසුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සුජීවත්ව වාසය කරන්නා වූ අනුග්‍රහ බවතුන් ඇතුළු ඔබ හැම දිනාටමත් උපන් දින හමරන හැමටත් සුබ උපන් දිනයක් සමග මෙලෝ ජීවිතේ වාසනාවන්ත කරගන්නට ලැබී මේ ධර්මයේ කළමනාකරණය කරගන්නට ලැබීම තුළින් ඔබටත් නිවන සැනසෙනක ජීවිතයේ හිමිකම් කියන්න හේතු වේවායි කියලා අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරන්න උත්සාහ කරන්න. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි.